අයිබෝවන් අනගාരിക ධර්මපාලතුමා කියලා කියන්නේ ලංකාවේ ජාතික ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ පතාක යෝධයෙක් කියලා හැඳින්වුවොත් මම හිතන්නේ ඒක කිසිම කෙනෙක්ට විරුද්ධ වෙන්න පුළුවන් ප්‍රකාශයක් නෙමෙයි. අනගාരിക ධර්මපාලතුමා එක්තරා ආකාරයකින් අපේ රටේ නිදහස දිනා ගැනීම සඳහා ඒ වගේම තමයි සිංහල බෞද්ධයන් නගා සිටුවීම සඳහා සුවිශාල මෙහෙවරක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි එතුමා ඉදිරිපත් කරපු අදහස් උදහස් විමසා බැලුවාට පස්සේ එතුමා තබා තිබෙන සටහන් දිහා බැලුවාට පස්සේ ඊටා දියුණු චින්තනයක් එතුමා හරහා විහිදී යන බව අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අපේ රට අපේ ජාතිය වඩා දියුණු අනාගතයට පියමනින්න පුළුවන් කණ්ඩායමක් බවට පත් කිරීමේ හැකියාව තියෙන දැක්මක් එතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒක නිසා තමයි අපි ඇත්තටම මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මපාල චින්තනයෙන් නවීන දේශයක් ගොඩනංවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට. දැන් ඇත්තටම එක්තරා ආකාරයකින් අපි බැලුවොත් එහෙම ධර්මපාලතුමා කියලා කියන්නේ ලංකාවේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරය තුළදී බොහොම ප්‍රබල අදහස්, බොහොම දැඩි අදහස් ඉදිරිපත් කරපු නායකයෙක්. ඉතින් එක්තරා ආකාරයකට ධර්මපාලතුමාගේ ඇතැම් අදහස් උදහස් බොහොම දැඩි මතවාද බවට පත් වුණු බව ඇත්ත. නමුත් අපි මේ කාරණාව තේරුම් ගන්න ඕනේ ධර්මපාලතුමා බිහි වෙච්ච ඒ සමාජ සන්දර්භයට සාපේක්ෂව. ඒ කියන්නේ වටාපිටාවට සාපේක්ෂව. සියවස් ගාණක් තිස්සේ විදේශීය ජාතීන්ගේ බලපෑමට ලක් වෙලා ඉංග්‍රීසි අධිරාජ්‍යයට පරපතල විදිහට යටත් වෙලා ඔවුන්ගේ සංස්කෘතික ආගමික බලපෑම් ඉස්සරහා බරපතල විදිහට අපේ සංස්කෘතික සමාජීය කාරණා දෙදරා යමින් තිබිච්ච කාලෙකදී අපේ රට ජාතිය ශක්තිමත්ව නගා සිටවන්නේ එතුමාට ලොකු කාර්යභාරයක් තිබුණා. එතනදී ඒ සන්දර්භයට සාපේක්ෂව එතුමාට සමහරක් අරගලකාරී සටන්කාමී ප්‍රකාශ සිද්ධ කරන්න එහෙම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න සිද්ධ වුණා. ඒක ඒ සන්දර්භයට සාපේක්ෂව නැත්නම් ඒ වටපිටාවට සාපේක්ෂව තමයි අපි තේරුම් ගන්නට ඕනේ. හැබැයි එතුමා කරපු මේ ප්‍රකාශ ඇතුළත බොහොම ගැඹුරින් තියෙන කරුණු කාරණා විමසා බැලුවට පස්සේ අපිට පේනවා අපේ රට අපේ ජාතිය දීර්ඝ කාලීන අනාගතයකට අරගෙන යන්න පුළුවන් විදිහේ මහ විශිෂ්ට දැක්මක් එතුමාගේ අදහස් තුළ තියෙන බව, එතුමාගේ චින්තනය තුළ තියෙන බව. ඉතින් ධර්මපාල චින්තනයෙන් නවීන දේශයක් පාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕන තව කාරණාවක් තියෙනවා. ධර්මපාලතුමා ඉදිරිපත් කළා තියෙන අදහස් උදහස් මේ නිකම්ම අපේ රට ඇතුළට වෙලා තමන්ට හිතිච්ච දේවල් නිකන් පොත් වලින් පත්තර වලින් කියවපු දේවල් විදිහට නෙමෙයි ඉදිරිපත් කළේ. එතුමා ලෝකේ ඇවිදලා සංචාරය කළා ලෝකයේ තියෙන දේවල් දැකලා අත්විඳලා ඒ හරහා තමයි තමන්ගේ අදහස් උදහස් ඉදිරිපත් කළා තියෙන්නේ. එතුමා කියනවා අවුරුදු 20ක් විවිධ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ශිල්ප ශාස්ත්‍ර ශාලා පිළිබඳව පරීක්ෂා කළා. එතුමා ලංකාවට ආව කියන එක. එතකොට ඒ අධ්‍යයනයන් හරහා තමයි එතුමාගේ මේ අදහස් ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මේවා පැහැදිලිවම ලෝකයේ පිළිබඳ හදාරලා ලෝකයේ සිද්ධ වෙන්නා වූ නම නැමියාමන් තීරුම් අරගෙන තමයි එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ධර්මපාල චින්තනය කියන්නේ අපි නැවතත් කල්පනා කරලා බලන්නට ඕනේ, සිතා බලන්නට ඕනේ, සුවිශේෂී විෂය ඛණ්ඩයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. කොහොම හරි මේ ওই ධර්මපාලතුමාගේ අදහස් ඇතුළත තියෙනවා බොහෝම අභිරුචියෙන් යුක්තව එතුමා ජපානය පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ ජපානය කොහොමද දියුණු වුනේ? ආසියාවේ ඉන්න සෙසු ජාතීන් එක්ක බැලුවට පස්සේ ජපානය බොහොම දියුණු ජාතියක් බවට පත් වෙලා තියෙනවා. එතුමා ඒ හරහා පෙන්වුම් කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි යුරෝපීයන්ගේ ශිල්ප විද්‍යාව ඉගෙන ගන්නට ජපාන ජාතිකයෝ උත්සාහ දරුව බව. බලන්න ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වෙලා ලංකාවේ යුරෝපීය බරපතල රාජ්‍යයන් විශාල ඉතා දැවැන්ත රාජ්‍යයන් කිහිපයකගේ නතුවීමට ලක් වෙලා තියෙනකොට එහෙම බලපෑමකට ලක් වෙලා තියෙනකොට ඒ බලපෑමට එරෙහිව සටන් කරපු ඒ සටන් කරමුනේ ප්‍රමුඛයෙක් වුණත් එතුමා ඔවුන්ගෙන් ගත යුතු වැදගත් දේ ගත යුතු බව අපිට අවධාරණය කරලා තියෙනවා. යුරෝපීයන්ගේ දැනුම යුරෝපීය ශිල්ප පාවිච්චි කළා ජපානයේ දියුණු වෙච්ච විදිහ අපිට ආදර්ශයට ගන්නද කියලා ධර්මපාලතුමා ප්‍රකාශ කරනවා. ඒ නිසා දැනුම ලබා ගන්නකොට ශිල්ප ශාස්ත්‍ර ලබා ගන්නකොට ඥානය ලබා ගන්නකොට භූගෝලීය සීමා ඉක්මවා ගිහිලා ලෝකයේ දියුණු දැනුම වෙත ප්‍රවේශ වෙන්නට කියලා අපේ රටට අපේ ජන සමාජයට එතුමා ඉඟියක් ලබා දීලා තියෙන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම එතුමා ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කරන කාරණාවක් තමයි මේ ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම කියන කාරණාව. විශේෂයෙන්ම තරුණ ආර්ථිකය කියන කාරණාව. මේ තරුණ කණ්ඩායම්
හරි හමං කර්මාන්තයක් සිද්ධ කරන්නේ නැතුව එහෙම නැත්නම් අඩුම ගන්න ශිල්ප ශාස්ත්‍රයක් හදාරන්නේ නැතුව හුදෙක් නිකමුන් වගේ කාලය ගත කරන විදිය එතුමා කියන විදිහට නම් නිකන් හරියට මේ මැඩියෝ ගෙම්බ වගේ ජීවත් වෙන එක එතුමා බරපතල විදිහට විවේචනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතුමා දකින්නේ මොකක්ද? එදා ඉඳන්ම දැකලා තියෙනවා ලංකාවේ තරුණ පරම්පරාව විරකියා ප්‍රශ්නට මුහුණ දෙන්න බෑ. ඔවුන් තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් වර්ධනය කරගෙන රට දිනන්න පුළුවන් ලෝකයේ දිනන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙන පිරිසක් බවට පත් වෙන්න ඕනේ කියන දැක්ම එදා ධර්මපාලතුමා ළඟ තිබිලා තියෙනවා. අපි කල්පනා කළොත් එහෙම මේ දැනුම පාවිච්චි කළොත් අපිට පුළුවන් කමක් තියෙනවා මහා ශක්තිමත් ජාතියක් නිර්මාණය කරන්න. එතුමා ඉදිරිපත් කරපු මේ අදහස භාවිතා කළොත් මේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව කතාව එතුමා දිගින් දිගටම ඉදිරිපත් කරනවා. එතුමා පෙන්නනවා මේ ජපානය විශේෂයෙන්ම ජපානය මේ යුරෝපියන් පරාජය කරන්න තමන්ගේ ශිල්ප හරහා කර්මාන්ත හරහා විද්‍යා ඥානයන් හරහා කියන එක. අර කලින් කිව්වා වගේ යුරෝපියන්ගේ දැනුම පාවිච්චි කළ යුරෝපියන්ව පරාජයට පත් කරනවා. ඉතින් එතම කියනවා ලංකාවේ ඉන්න සිංහල තරුණ කණ්ඩායමුත් ওই වෛද්‍ය ශාස්ත්‍රය එහෙම නැත්නම් නීතිය වගේ ශාස්ත්‍රයන් විතරක් නෙමෙයි ශිල්ප කර්මාන්ත ගැනත් හිතන්නට ඕනේ කියලා. එහෙම නැත්නම් අපේ ජාතිය දුප්පත් වෙන බව කියනවා. දැන් බලන්න ලංකාවේ අද තත්ත්වය අපේ රටේ සාමාන්‍ය පෙළ අසමත් වෙන ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? උසස් පෙළ අසමත් වෙන ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? ඔවුන් වෙනුවෙන් අපිට තවමත් අපේ රටේ විධිමත් වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් හුදෙක් ශාස්ත්‍රඥයන් බිහි කරන එකෙන් එහාට ගිහිල්ලා ශිල්පීන් බිහි කිරීම සඳහා අපේ රටේ අද ආයතන තියෙනවා. ඒක ඇත්ත. යම් යම් වැඩපිළිවෙළවල් තියෙනවා. නමුත් ජාතික සැලැස්මක් නිර්මාණය කළා මේ වෙනුවෙන් අපි කොයිතරම් සූදානම් වෙලාද? මේට දශක ගණනාවකට කලින් ධර්මපාලතුමා මේ අවශ්‍යතාවය දකිනවා. අපේ ජාතිය දියුණු කරන්න නම් අපේ ජාතිය ශක්තිමත් කරන්න නම් අන්න එහෙම ශිල්ප ශාස්ත්‍ර ඥාන මේ සියල්ල පිරිච්ච පරම්පරාවක් ගොඩනගන්න ඕන කියන දැක්ම මේකෙන් නෙමෙයිද අපිට නවීන දේශයක් නිර්මාණය කරගන්න පුළුවන් කමක් තියෙන්නේ. ධර්මපාලතුමා දිගින් දිගටම මේ ළමයින්ට ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ඉගෙනීමේ වැදගත්කම දකිනවා. අපි එක තැනකදී දකිනවා එතුමා ප්‍රකාශ කරනවා මේ ජාතියක් දියුණු වෙන්න නම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනේ, ගොවි කර්මාන්ත ඉගෙන ගන්න ඕනේ, හස්ත කර්මාන්ත ඉගෙන ගන්න ඕනේ. මේ දැනුම දරුවන්ට දෙන්න ඕනේ කියන එක. බලන්න අද රටේ ඉඳගෙන ලංකාවේ අනාගතය ගැන තවදුරටත් හිතලා අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරගන්න පුළුවන් විදිහේ දැක්මක් අනගාരിക ධර්මපාල චින්තනයෙන් ඉදිරිපත් වෙන්නේ නැද්ද කියලා. ධර්මපාලතුමා කියන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙන්න ඕනේ. අර අධ්‍යාපනයේ මූලික පරමාර්ථයන් දැනුම ආකල්ප කුසලතා වර්ධනය වෙන්න. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමයේ ශිෂ්‍යයන්ගේ කුසලතා වර්ධනය කරන්න කොච්චර සවිමත්ද හැකියාව තියෙනවද? විශේෂයෙන්ම කොයි තරම් දැනුම පුරවා දෙමුවත් මේ විවිධ කුසලතාවයන්ගෙන් පිරි පරම්පරාවක් බිහි කරන්න අපි කොච්චර සමත් වෙලා තියෙනවද? අපේ අධ්‍යාපන පද්ධතිය ඇතුලේ තාමත් වටිනාකම ලැබෙන්නේ ශාස්ත්‍රයන්ට විතරයි. අපි ශිල්පයන්ට වටිනාකමක් තියෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනේ නැද්ද? මෙන්න ධර්මපාල චින්තනය අපේ ඉස්සරහා තියෙන කිසියම් විදිහක අනාගතවාදී බලාපොරොත්තුව. එතුමා ඔය අධ්‍යාපන ක්‍රමයේ පිළිබඳව අපි කතා කරපු හින්දා එතුමා එක්තරා වෙලාවකදී කියනවා මේ ලංකාවේ තියෙන හැම පාසලකම මතක තියාගෙන හැම පාසලකම ශිෂ්‍යයන්ට යම්කිසි හස්ත කර්මාන්තයක් උගන්වන්න ඕනේ කියන එක. එතනදී මොනවද මහාන එක, ගොතන එක, රෙදි වියන එක, බීරලු ගොතන එක, ගස් හිටෝන එක, කෑමු යන එක, ඒ වගේම තමයි වත්ත පිරිසුදු කරගන්න එක, ඈතින් වලක් කපලා කුණු කසල හිදාන එක. අද අපි අද කාලේ ඉඳගෙන කොයිතරම් කොම්පෝස්ට් ගැන කතා කරනවද? කාබනික පොහොර ගැන කතා කරනවද? ධර්මපාලතුමා දශක ගානකට කලින් මේ ඉගෙනවීම දෙන්න කරන්නට ඕනේ කියලා කතා කරනවා. ඒ විතරක් නෙමෙයි ඉදල් බඳින එක, එළවලු කොටු හදන එක, අපි අද ගෙවතු වගාගෙන කතා කරන තරම් ලෝක ආර්ථිකයේ තත්ත්වයන් එක්ක ආහාර සුරක්ෂිත භාවය ගැන අපි ලොකු වචන වලින් කතා කරන දේවල් ධර්මපාලතුමා දශක ගානකට කලින් දැකලා තියෙනවා. ඒ වගේම තමයි මේ හැම එකක්ම එක්ක රටට ජාතියට ආගමට ආදරය කරන පරම්පරාවක් බිහි කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙන්න ඕනේ කියලා තියෙනවා. මතක තියාගන්න. අපි ගොඩක් වෙලාවට ධර්මපාලතුමා කිව්වහම ජාතික ආගමික පුනර්ජීවන ව්‍යාපාරය කිව්වහම අපේ ඔළුවට එන්නේ ඔය දේශාභිමානී කවියක් කියාගෙන මව්බිමට ආදරේ කියලා මහා හයියෙන් කෑ ගහගෙන එහෙම පාරම්පර කණ්ඩායමක් නේ. හැබැයි ධර්මපාලතුමාගේ ජාති වාත්සල්‍ය ඊට වඩා සබුද්ධිකයි. රට රකින්න නම් ජන සමාජය රකින්න නම් මේක ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්නට ඕනේ. ඒකට අධ්‍යාපනය සූදානම් වෙන්න ඕනේ. අනාගත පරම්පරාව ඔය අපි අද කතා කරන්නේ මෘදු කුසලතාවයන් කියලා ඒවෙන් පිරිපුන් පිරිසක් බවට පත් කරන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. මේ චින්තනය අපිට අදට අදාළ කරගන්න බැරිද අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය සිද්ධ කරන්න. විශේෂයෙන්ම එතුමා
එතුමා දකින ප්‍රධානම දේ තමයි මේ ජාතිය ධනවත් වෙන්න ඕන. අපිට රටක් විදිහට දියුණු වෙන්න නම් ජන සමාජයක් විදිහට දියුණු වෙන්න නම් තියෙන්න ඕනේ වැදගත්ම කාරණාවක් තමයි ධනය. අද අපේ ජාතියට දෙන ප්‍රධානම ප්‍රශ්නේ දුප්පත්කමම තමයි. ධර්මපාලතුමා කියනවා ධනහීන පුද්ගලයා ලෝකේ බබලවන්නේ නැහැ කියලා කිසිම කාලයක. ධනය උත්පාදනය කරන්න ඕනේ. අපි ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න මොකටද ඒ හරහා අපිට පුළුවන් කමක් තියෙනවා ධනය හම්බ කරන්න. ඒ කියන්නේ ධනය හම්බ කරන්න නම් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ධනය උත්පාදනය කරන්න පුළුවන් විදිහට අපේ අධ්‍යාපනය හැඩගැහෙන්න ඕනේ. විවිධ කුසලතාවයන් විවිධ දක්ෂතාවයන් වලට ඉඩ දීලා ඒ දක්ෂතා මුදල් බවට පත් කරන විදිහට ලෝක ආර්ථිකයට ජාතික ආර්ථිකයට දායක වෙන්න පුළුවන් විදිහේ මට්ටමකට අරගෙන යන ක්‍රමයක් ගැන අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. ධර්මපාලතුමා කතා කරන්නේ එහෙම දැක්මක අවශ්‍යතාවයක් ගැන. එහෙම වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් ගැන. ඒ වගේම එතුමා මේ ධනවත් වීම ගැන සලකලා බලනකොට එතුමා කියන මේ ලංකාවේ ධනපතීන් පිළිබඳව. ඒ කියන්නේ අපිට ධර්මපාලතුමා බිහි වෙච්ච කාලෙදි දේශීය ධනපති පන්තියක් හිටියානේ. මේ කණ්ඩායම් පිළිබඳව ධර්මපාලතුමා මොකක්ද කියන්නේ? එතුමා කියන අපේ ධනපතීන් මහා අඥාන කණ්ඩායමක් කියලා. ඇයි? ලෝකේ වෙන රටවල ධනවත්තු කොහොමද වැඩ කරන්නේ? වෙළඳාම් කරනවා. ඒගොල්ලෝ කර්මාන්ත ශාලා පිහිටව ගන්නවා. විවිධ ද්‍රව්‍ය හදලා ඒව විකුණලා ධනය රැස් කර ගන්නවා. ඔබ බලන්න මේ ආර්ථිකයේ ක්‍රියාවලිය තුළදී ධනය රැස් කරගන්න විවිධ ක්‍රම ගැන මේ කතා කරන්නේ. ඒ වගේම තමයි සමහරු ආහාර පාන ප්‍රණීත භෝජන හදලා විකුණලා ධනය රැස් කරගන්නවා කියන ලෝකේ වෙන රටවල් වල. ඒ වගේම සමහරු ප්‍රඥාව මුල් කරගෙන අසිරිමත් යන්ත්‍ර සූත්‍ර හදලා ධනය රැස් කරගන්නවා කියලා. මොකක්ද මේ? මේ බුද්ධිමය ඵලදාව පාවිච්චි කළා නවෝත්පාදනයන් සිද්ධ කරනවා. ඔය අපි අද කතා කරන්නේ නවෝත්පාදන ආර්ථිකයක් කියලා එකක් ගැන. මේක ගැන කියන්නේ. ඒ වගේම තමයි මේ ඔක්කොම ලෝකේ වෙන තැන්වල සිද්ධ වෙද්දී අපේ සමහර සිංහල ධනවතුන් ගැන මොකක්ද කියන්නේ? මිත්‍යා ජීවීන් ජීවත් වෙනවා. හරක් මරලා මත්පැන් හදලා ඒව බොන්න සුරාසල් හදලා ඕවෙන් තමයි ධනිය රැස් කරන්න කියලා. මෙතුම මේ කියන්නේ මොකක්ද? ලෝකේ අලුත් වෙළඳපොළ දිහා බලන්න. ඒ අලුත් වෙළඳපොළ තියෙන නව ධනෝපායන මාර්ගයන් දිහා බලන්න. ලංකාවේ ධනපතීන් දැනගන්න ඕනේ මේවැ මුදල් ආයෝජනය කරන්න. දැන් බලන්න මේ චින්තනයේ ඔස්සේ ගිහිල්ලා අපිට බැරිද අපේ ව්‍යාපාරික ප්‍රජාව අලුතින් ගොඩනංවන්න. ලංකාවේ නව ව්‍යවසායකයෝ ගොඩනංවන්න බැරිද? අර කිව්වා වගේ ප්‍රඥාව මුල් කරගත්ත යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීම කියන කාරණාව පදනම් කරගෙන අපිට තව තවත් අපේ රට ඇතුලේ නවෝත්පාදන ආර්ථිකය කියන එක ශක්තිමත් කරන්න බැරිද? ධර්මපාලතුමා එදා දැක්කේ මෙන්න මේ අවශ්‍යතාවය. අපේ රට මුහුණ දීලා තියෙන ගොඩාක් ප්‍රශ්න වලට හේතුව ජාතියක් විදිහට අපි දුප්පත්. ඒ දුප්පත්කම මගහරින්න අපිට ජාතික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ අවශ්‍යතාවය තමයි ධර්මපාලතුමා දකින්නේ. හුදෙක් නිදහස දිනාගත්තට විතරක් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක එදාම එතුමා දැක්කා. ඒකයි මේ වගේ වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ. එතුමා කියනවා ලංකාව අතීතයේ විවිධ විදිහට ධනය උත්පාදනය කරනකොට විශේෂයෙන්ම අපේ වෙළඳ ප්‍රජාව වාණිජ ප්‍රජාව එහෙම ධනය එකතු කරගත්ත කියලා එතුමා ඉතිහාසය හරහා පෙන්නනවා. අපි විශේෂයෙන්ම මේ ලෝකෙ වෙන රටවල් එක්ක ගනුදෙනු කළ ධනෙ පෙව්වා. හැබැයි එතුමා කියනවා අපේ රට අද මේ මට්ටමේ නැහැ කියන එක. අපි විවිධ රටවල් වලට වලින් ඇවිල්ලා ධනෙ එකතු කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට අපි අද කොතනද ඉන්නේ? ධර්මපාලතුමා ඒ ප්‍රශ්න නගපු කාලේ ඉඳන් අදට අරගෙන බැලුවත් අපි අද කොතනද ඉන්නේ? එහෙනම් ධර්මපාල චින්තනයෙන් අපි කොච්චර දේවල් ඉගෙන ගන්න ඕනද? මේ මාර්ගය ඔස්සේ ගිහිල්ලා අපේ රට අපේ ජාතිය දියුණු කරන්න ධනවත් ජාතියක් කරන්න අපිට පුළුවන්ද? අපිට බැරිද? අපි මේක ගැන කල්පනා කරන්න ඕනේ නැද්ද? මෙන්න අපිට අලුත් මානයක් පෙන්වනවා අපේ රටට දියුණු වෙන්න. එතුමා කියනවා පිට රටට ධනය නවත්තලා අපේ රටට වස්තුව ගෙන්න ගන්න සිංහලයෝ මාර්ග සලස ගන්න ඕනේ කියලා. බලන්න අද අපි මුහුණ දීලා තියෙන විනිමය අනුපාතික වල ප්‍රශ්න අපිට තියෙන අපේ රුපියල පහළ යන ගැටලු රුපියල පා වෙනවා කියලා අපි කියනවා මේ අපේ වර්තමාන ආර්ථිකයේ ප්‍රශ්නනේ. අද අපේ අපනයන කොච්චරයිද තියෙන්නේ? අපි කොච්චර දේවල් ආනයනය කරනවද? එතකොට අපේ මේ ආනයන අපනයන ක්‍රියාවලිය ඇතුළතදී අපිට පුළුවන් තරම් බහණ්ඩ අපනයනය කරලා ඒ හරහා බැරිද විදේශ විනිමය උපයන්න? අපිට හිතන්න තැන ධර්මපාලතුමා මේ දශක ගානකට කලින් අපිට ඉතුරු කරලා තියෙනවා. ඒ ඔස්සේ ගියොත් අපිට නවීන දේශයක් නිර්මාණය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ධර්මපාලතුමා කියන තව වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් ඔය ලංකාවට
වාණිජ භෝග හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයෝනේ. ප්‍රධාන වශයෙන්ම වාණිජ භෝග වගාව කියන එක තේ රබර් පොල් ආර්ථිකය කියලා අපි කතා කරන්නේ. අද වෙනකොට නම් මේවට ලොකු විදේශ විනිමය උපයා ගැනීමේ මට්ටමක නැහැ අපේ රට. නමුත් එහෙම වුණාට ලංකාවේ විදේශ විනිමය උපයා ගැනීමේ යම් මට්ටමක් සැලකිය යුතු මට්ටමක් අදටත් මේ වගාවන් වලින් සිද්ධ වෙනවා. නමුත් මේව වලින් අපිට අලුත් මානයෙන් හොයාගෙන යන්න පුළුවන්කමකුත් තියෙනවා. ධර්මපාලතුමා එදා කියන්නේ මොකක්ද? දැන් මේව සුද්දන්ගෙන් ආපු දේවල්. තේ ගහාවේ සුද්දගෙන්, රබර් ගහාවේ සුද්දගෙන්. ඒක නිසා තේ ගහයි රබර් ගහයි ඔක්කොම විසික් කරලා දාලා ඔය ඔක්කොම පැත්තකට දාලා මේ කොස් ගස් විතරක් හිටෝගෙන ඉන්න කියලා ධර්මපාලතුමා කිව්වේ නැහැ. ධර්මපාලතුමා මොකද්ද කිව්වේ? සිංහලයන්ට අයිති ඉඩම් ප්‍රවේශම් කරගන්න කිව්වා. මොකටද? ඒව ප්‍රවේශම් කරගෙන ඒව රබර් වවන්න කිව්වා. තේ වවන්න කිව්වා. නිකන් නෙමෙයි වවන්න කිව්වේ. සමාගම් පිහිටුවාගෙන එකතු වෙලා වගා කරන්න කිව්වා. මේ මොනවද මේ කියන්නේ? සාමූහික මහා පරිමාණ ගොවිපළවල් නිර්මාණය කර ගැනීමේ සංකල්පයක් මේ තියෙන්නේ. සාමූහික මහා පරිමාණ වතු නිර්මාණය කර ගැනීමේ සංකල්පයක් මේ තියෙන්නේ. ඒ මහා පරිමාණ වත්ත සාමූහික ප්‍රජාවකට අයිති ක්‍රමයක්. ලෝකේ කොයිතරම් රටවල් වල දියුණුව සඳහා භාවිතා කරපු ක්‍රමවේදයක්ද? අපිට යෝජනා කරන්නේ අන්න ඒ වගේ වැවිලි ආර්ථිකයකට යන්න අවකාශය නිර්මාණය කරගන්න. බලන්න එතුමා කතා කරන වාණිජ දියුණුව ගැන, නවෝත්පාදන ආර්ථිකයක් ගැන, ඒ වගේම තමයි වෙළඳාම ගැන කතා කරනවා, කර්මාන්ත ගැන කතා කරනවා. එතුමා වැවිලි ආර්ථිකය ගැන කතා කරනවා. අපේ ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර විවිධාංගීකරණය කළා, ඒ ක්ෂේත්‍ර බලාත්මක කළා, ඒ උපයන්න පුළුවන් හැම තැනකින්ම මුදල් උපයන්න පුළුවන් විදිහට මේ ජාතියට මාර්ගය කියලා දීලා තියෙනවා. ධර්මපාල චින්තනය හරහා අපි තාම ධර්මපාලතුමාව හසු කරගන්නේ, එතුමාගේ චින්තනය හසු කරගන්නේ කොයිතරම් පොඩි තැන් කීපයකින්ද කියලා කල්පනා කරලා බලන්න. එතුමා මේ රට ගැන, ජාතිය ගැන කොච්චර දීර්ඝ සිහිනයක්, අනාගතවාදී සිහිනයක් දැක්කද කියලා හිතලා බලන්න. ධර්මපාලතුමා භාෂාව සංස්කෘතිය පැත්තෙන් කතා කරන දේවල්. දැන් අපේ සිංහල ජාතියේ මහා පතාක යෝධයනේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ මහා ආරක්ෂකයා. එක අතකින් ජාතියේ පියෙක් කියලා අපිට කියන්න පුළුවන් ධර්මපාලතුමා. එහෙම වුණොත් හරිනම් සිංහල භාෂාව විතරක් ඉගෙන ගන්න කියනවනේ. බලන්න මේ තියෙන ප්‍රකාශ මොකක්ද කියලා. සිංහලයෝ සිංහල ඉගෙන ගන්න නැතුව ඉංග්‍රීසි විතරක් ඉගෙන ගන්න එක නම් ජාතිය නැති කරන උපක්‍රමයක් කියලා කියනවා. හැබැයි එතුම කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා. සිංහල ඉගෙනගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කියන්නේ. එතෙන්දි මොකද්ද කියන්නේ? සිංහල පාලි හොඳින් ඉගෙනගෙන තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන්නේ. එතකොට පහසුයි කියලා කියනවා. බලන්න මේ කියන කතාව සිංහල කිසිම දෙයක් දන්නේ නැතුව ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තාම ව්‍යාකරණ දන්නේ නැතුව නිකන් අnder දෙමළ වගේ ඉංග්‍රීසියෙන්ටත් නොතේරෙන භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියනවා. ඉතින් දැන්ට ලංකාවේ මිනිස්සු කතා කරන ඉංග්‍රීසි අශෝභනයි කියලා තුමා කියනවා. මේ කියන්නේ මොකද්ද? ඉංග්‍රීසිය ඉගෙන ගන්න එකත් හරියට මුලින් ඉඳන් පිළිවෙලකට ඉගෙන ගන්න. හරියට කතා කරන්න, පිළිවෙලකට කතා කරන්න, අන්න ජාතිකයෙක්ට තේරෙන්න කතා කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා කියන්නේ. එතුමාගේ අදහස් ඇතුළේ තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට, අපේ රටේ දරුවන්ට විදේශීය භාෂා ඉගෙන ගන්න කියලා පෙළඹවීමක් සිද්ධ කරනවා. අන්න අනාගතය දිහා දැකපු නායකයෝ, අනාගතවාදී චින්තනය, ලෝකයේ අනාගත ප්‍රවණතාවයන් දිහා බලලා, ලෝකේ වෙන රටවල් දිහා බලලා ඒ දැනුමට ප්‍රවිෂ්ඨ වෙන්නේ, දැනුමට සමීප වෙන්න නම් ඒ භාෂා ඉගෙන ගන්න, ඒ සංස්කෘතියින් ඉගෙන ගන්න කියලා තුමා ආරාධනා කරනවා. මේ මුළු ගැන්විලා ලින් මැඩියෝ වගේ අපේ රටේ විතරයි හැම දෙයක්ම තියෙන්නේ කියලා කල්පනා කර කර ඉන්න නෙමෙයි. ලෝකයට විවෘත වෙන්න කියන ඉගැන්වීම දශක ගානකට කලින් ධර්මපාලතුමා අපේ ජාතියට දීලා තියෙනවා. එතුමා කියනවා දියුණු රටවල් වල ඉතිහාසය කියවන්න කියලා. සමහරක් වෙලාවට අපේ රටේ ඔය රටට ජාතියට විශාල ආදරයකින් කතා කරන අය අපේ ඉතිහාස පොතක එහෙම ලෝකේ වෙන රටක ඉතිහාස කතාවක් තිබ්බොත් හරියට උරණ වෙනවා. අපි මොකටද මේ පිට රටවල් වල ඉතිහාස ඉගෙන ගන්න කියලා. ධර්මපාලතුමා කියනවා දියුණු වෙච්ච රටවල් වල ඉතිහාස ඉගෙන ගන්න. ඇයි? ලෝකේ හැම ජාතියකගෙම, දියුණු වෙච්ච හැම ජාතියකගෙම ඉගෙන ගන්න දේවල් අපිට තියෙනවා. ඒ ඉගෙනීම හරහා තමයි අපේ ජාතිය ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. නැතුව මේක ඕපපාතිකව එක පාටම මහා දියුණු ජාතියක් බවට පත් වෙන්නේ නැහැ. අපේ ඉතිහාසය විතරක් නෙමෙයි අපි ඉගෙන ගන්න ඕනේ. ලෝක ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ. ධර්මපාලතුමා දශක ගණනාවකට කලින් කියනවා අපේ ඉතිහාසයට අමතරව දියුණු රටවල් වල ඉතිහාසය කියවන්න කියලා. ඒක ඉගෙන ගන්න හදාරන්න කියලා. එහෙනම් ඉතිහාසය නොදන්න પરම්පරාවන් බිහි වෙනකොට ඉතිහාසය දන්න සමහර වුණත් අපේ රටේ ඉතිහාසය විතරක් ඉගෙන ගන්න ඕනේ කියලා බොහෝම පසුගාමී අදහස් දරන, මේ වර්තමානයේත් එහෙම අදහස් දරන ඉන්න කාලෙක දශක ගානකට කලින් ධර්මපාලතුමා කොච්චර දුර දැකලාද බලන්න. ධර්මපාලතුමාගේ චින්තනයේ තිබිච්ච ඒ පෘතුල භාවය, පුලුල් භාවය, ඒ විතරක් නෙමෙයි,
එතුමා කියනවා මේ පෞද්ගලික ජීවිතය සමාජීය ජීවිතයේ ශක්තිමත්ව පවත්වාගෙන යන්න අදාළ වෙන කාරණාවන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ධර්මපාලතුමා කිව්වහම අනේ අර සිල් සමාදන් වෙන්න, ඒ වගේම ගව මස් කන්න එපා, බුද්ධ ගයාව බේරා ගන්න, මේ වගේ ජාතික ආගමික සටන් පාඨ ටික විතරද එතුමාගෙන් ඉදිරිපත් වෙන්නේ කියලා. මතක තියාගන්න මේ එතුමා ප්‍රකාශ කරන කාරණා කීපයක් විතරයි. ඒවා අපි ස්මුදුනෙන් පිළිගන්නට ඕනේ. ඒ එක්ක මේ හැංගිලා තියෙන මේ අදහස් වල වටිනාකම් තේරුම් ගන්න. එතුමා කියනවා තමන් ඉන්න වත්තපිටිය සුද්ධ පවිත්‍ර කරගන්න, වාසය කරන කාමරය සුද්ධ පවිත්‍ර කරගන්න, මේස පුටු ඇඳ වගේ දේවල් පිරිසිදුව තියාගන්න. එතුමා කියනවා දවසට දෙපාරක් ජල ස්නානය කරන්න. මේ වගේ මේ අභ්‍යන්තරික පවිත්‍රතාවය, බාහිර පවිත්‍රතාවය පිළිබඳව කතා කරනවා. තමන් ඉන්න ගෙවැත්තේ මල් වගා කරන්න කියලා කියනවා. මේ පරිසරය සුන්දරව තියාගන්න, මල් හිටවන්න. මේ වටා පිටාව බාහිර පරිසරයත් අලංකාර කරලා අභ්‍යන්තරිකවත් අලංකාර මිනිස්සු වෙන්න කියලා කියන්නේ. අපේ ගෘහ ඒකකයේ ඉඳන් සමස්ත සමාජය දක්වාම මේ සුන්දර ජීවන රටාව නිර්මාණය වුණොත් අපි කොච්චර වටින ජාතියක් වෙයිද? අපි කොච්චර සතුටින් තෘප්තිමත් ජීවත් වෙන ජාතියක් බවට පත් වෙයිද? ධර්මපාලතුමා අපිට මග කියලා තියෙන්නේ ඒ වගේ අනාගතයක් කරා යන්න. ඒ වගේම තමයි එතුමා ඔය පරිසර සංරක්ෂණය පිළිබඳ කතා කරපු දේවල්. අද අමුතෙන් කියන්න ඕනේ නෑනේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයේම පරිසරය පිළිබඳව කොච්චර කතා කරනවද කියන එක. එතුමා කියනවා ප්‍රයෝජනවත් ගහක් කපලා දාන එක පවක් කියලා කියන්නේ. දැන්ට ලංකාවේ කොස් නැදුන් බුරුත ලබා ගන්න එක දුෂ්කරයි. මේ කියන්නේ දශක ගානකට කලින්. එදා ඒදී අහලා මේ ගස් හිටවල තිබුණා නම් සමහරක් වෙලාවට අද දැව බාන්න හදන්න වටින දැව අපිට තියෙනවා. එහෙම නැත්නම් පරිසරය ඇතුලේ සැලකිය යුතු ශාක ගහණයක් තියෙනවා. මේවා වගා කරන්න ඕනේ. ප්‍රයෝජනවත් ගස් නැවත නැවත වගා කරන්න ඕනේ කියලා කියනවා. මේ වන වගාව ගැන සහ දැව සඳහා ප්‍රයෝජනෙට ගන්න ශාක වර්ග වුණත් නැවත හිටවලා ඊළඟ පරම්පරාවට පාවිච්චි කරන්න බිහි කරන්න. එවැනි දැව සඳහා වගාවන් සිද්ධ කරන්න මාර්ගෝපදේශයක් මේ සලස්වන්නේ. ඒ වගේම කොස්සට තවාන් කරලා පැල හැදුනහම වත්තේ තැන් තැන් වල හිටවන්න කියනවා. ඒකේ තියෙන විවිධ වටිනාකම් සලකලා මේ අනාගතයේ දිහා බලලා තමයි ඒ අනාගතයේ ආහාර සුරක්ෂිතභාවය වෙන්න පුළුවන්, අනාගතයේ සම්පත් සුරක්ෂිතභාවය වෙන්න පුළුවන්, මේ වගේ කාරණා දැකලා ස්වභාව ධර්මයේ දීර්ඝකාලීන පැවැත්ම ගැන හිතලා එතුමාගේ යෝජනා ඉදිරිපත් වෙලා දෙනවා. ඒ නිසා එතුමාගේ චින්තනයේ කොච්චර වපසරියක විහිදලා තියෙනවද කියලා අපි හිතන්න ඕනේ. ඒ වගේම ජන සමාජය ශක්තිමත් කරන්න එතුමා බොහෝම සංවිධානාත්මක සැලැස්මක් ඉදිරිපත් කරලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ගමක් නම් ග්‍රාමාරක්ෂක සමාගමක් හරි මහා බෝධි සමාගමක් හරි ගම්වාසීන් පිහිටව ගන්න කියනවා. ඒ පිහිටව ගන්න සමාගම හරහා ගම්වාසීන්ට දියුණුවට, ගම්වාසීන්ගේ දියුණුවට ඒ ක්‍රියා කරන්න ගමේ සමාජිකයෝ උත්සාහ කරන්න කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? ගම වගේ කුඩා ඒකකයක මේ සාමාන්‍ය කුඩා සමාජ ඒකකයක ඉන්න ප්‍රජාව එකට එකතු වෙලා, එකට ඒකරාශී වෙලා සමගියෙන් තම සමූහයේ පැවැත්මට කටයුතු කරන්න කියලානේ කියන්නේ. මේ ලෝකේ සමහර දියුණු රටවල් පාවිච්චි කරපු ක්‍රමවේදනේ කුඩා කුඩා කණ්ඩායම් විදිහට සමාජයේ ශක්තිමත් නගා සිටවන එක. එහෙම ක්‍රමවේදයක් මේ මෙතුමා ඉදිරිපත් කරන්නේ. මේ චින්තනයේ තියෙන මේ කාරණාව පාවිච්චි කළොත් අපිට බැරි නැද්ද ගම්බල තියෙන ප්‍රශ්න විසඳන්න? ගම්බල තියෙන කුඩා හොරකමේ ඉඳන් පුංචි පුංචි ආරවුල් වල ඉඳන් ආර්ථික ගැටලු, සමාජීය ගැටලු වලට උත්තර හොයාගන්න ගමේ ප්‍රජාව එකතු කරගන්න අපිට බැරිද? එහෙම වුණොත් මේ සමාජයේ මහා ශක්තිමත් මහා ප්‍රාකාරයක් වගේ කාටවත් බිඳින්න බැරි ජන සමාජයක් බවට පත් වෙනවා. ඒ චින්තනය අදටයි වටින්නේ. වාද ભેද ගැටලු පක්ෂපාත ભેද වලට බෙදෙන්න එපා කියලා එතුමමයි කියන්නේ අපේ මිනිස්සුන්ට. ඒ ભેද වලින් බෙදලා ඉන්න සමාජයකට මේ වගේ චින්තනයක් අරගෙන ආවනම් අපිට මේ ජාතිය එකතු කරලා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්, මේ රටම එකතු කරලා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. එතුමා පෙන්눔 කරන වැදගත්ම කාරණාවක් පාඨශාලාවක්, පුස්තකාලයක්, ක්‍රීඩා භූමියක්, ධර්මශාලාවක් ගමක් පාස ඇති වෙන්න ඕන. මං හිතන්නේ ධර්මපාලතුමාගේ සමස්ත චින්තනයම එකට මිරිකල එක මිටකට අරගෙන බැලුවොත් එහෙම ඒ මුළු චින්තනයම මේක ඇතුලේ තියෙනවා. හැම ගාමකටම ඉස්කෝලයක්. මොකද්ද මේ දැනුම, අධ්‍යාපනය, ජාතියේ අනාගතයේ තියෙන ඒක උඩ. පුස්තකාලයක්, ඒ කියන්නේ ළමාද වැඩිහිටි නතුරු සමස්ත ප්‍රජාව දැනුමින් පිරිච්ච නව ලෝකේ හොයාගෙන යන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ඒකයි පුස්තකාලයේ ක්‍රීඩා භූමිය සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් හැදෙන්න ඕනේ අපිට. එතුමා කියනවා පාසල ශිෂ්‍යයන්ට සරඹ ගන්නන්න කියලා. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාව ශක්තිමත් කායික මානසික ශක්තියක් තියෙන ප්‍රජාව නිර්මාණය කරන්න පුළුවන්. ධර්මශාලාව ආධ්‍යාත්මික සංවර්ධනයේ තියෙන මිනිස්සු මේ සියල්ලෙන් පරිපූර්ණ ජාතියක් බිහි කරන මාර්ගය තමයි ඇත්තටම
එදා ධර්මපාලතුමා ඉදිරිපත් කළා තියෙන්නේ. අපි ආගමික වශයෙන් පුංචි කාරණාවක් සලකලා බැලුවොත් ධර්මපාලතුමා වරක කියනවා නානා රටවල් වල නානාවිධ නගරවල සංචාරය කළා. මේ භික්ෂුන් වහන්සේලා ගැන කියන්නේ. ලෝකේ විවිධ රටවල් වල ලෝකේ විවිධ නගරවල සංචාරය කළා විවිධ භාෂා ඉගෙනගෙන විවිධ ශාස්ත්‍ර පුහුණු කළා ලෝකෙට ප්‍රයෝජනවත් වෙන්න පරාර්ථයකින් අනුන්ගේ යහපතට වැඩ කරන සිල්වත් සත්පුරුෂ භික්ෂුන් 5 නම සමාදානින් එක හඬකින් සමගියෙන් එක හිතකින් එක තැනකට වෙලා අනුකම්පාවෙන් ලෝක ශාසන අභිවෘද්ධියට ක්‍රියා කරනවා නම් ඒකම තමයි ශාසනීය ආරක්ෂාව කියලා. ධර්මපාලතුමා කියන්නේ නෑ අපේ රට රකින්න, ජාතිය රකින්න මහා පාරට බහැලා සටන් පාට කී කෑ ගහන්න ඕනි කියලා. ශාසනය රකින්න මහායියෙන් කෑ ගහන්න හරි අනිත් ආගමිකයෙක් ඔට්ටු වෙන්න හරි සටන් කරන්න හරි යුද්ධ කරන්න හරි එහෙම යෝජනාවක් නෙමෙයි මේ කියන්නේ. අපේ භික්ෂු සමාජයට පුළුවන් නම් ඒක අපේ පොදු සමාජයටත් අපිට ආදේශ කරගන්න පුළුවන්. ලෝකේ විවිධ රටවල් දැන කියාගෙන නගර දැන කියාගෙන ඒවැ දැනුම තේරුම් අරගෙන විවිධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන මේ බුද්ධියෙන් ශක්තිමත් වෙන්න, සබුද්ධික වරගල කරන්න. ඒ වගේම තමයි පරාර්ථයට වැඩ කරන්න, සිල්වත් වෙන්න, සත්පුරුෂ වෙන්න, ලෝකානුකම්පාවෙන් වැඩ කරන්න. එහෙම වැඩ කරන පිරිසකට පුළුවන් ශාසනය රකින්න. ශාසනය රකින්න ඇත්ත මාර්ගය ධර්මපාලතුමා කියනවා. අපිට තියෙන ප්‍රශ්නේ ධර්මපාලතුමා ගැන කොච්චර කතා කළත් අපේ සමහර මේ රට ජාතිය රැකීමේ ව්‍යාපාරවල ඉන්න අපේ සමහරක් අයට මේ කියපු දේ හරියට තේරිලා තියෙනවද කියන එක. ඉතින් අපි අමතක කරන්න හොඳ නෑ. ධර්මපාලතුමා ඉදිරිපත් කරන්නේ එක්තරා ආකාරයකට ශක්තිමත් ඒ වගේම තමයි බොහෝම තේජවන්ත ජාතියක් නිර්මාණය කරන මාර්ගයක්. ධර්මපාලතුමා ඉදිරිපත් කරන මේ මාර්ගය හරහා බිහි වෙන්නේ හුදෙක් මේ රටට ජාතියට ආදරෙයි කීකේ නිකම් මේ වචනෙන් විතරක් ආදරය ප්‍රකාශ කරන પરම්පරාවක් නෙමෙයි. ඔවුන් ප්‍රායෝගිකවාදීව රටේ ජාතිය ආරක්ෂාව උදෙසා වැඩ කරන પરම්පරාවක්. එතුමා ඉදිරිපත් කරන මේ ජාතිකවාදී සබුද්ධික ජාතිකවාදයක්, ප්‍රායෝගික ජාතිකවාදයක්. එතුමා ඉදිරිපත් කරන ජාතිකවාදී චින්තනය අනාගතවාදී. ලංකාවේ අනාගතය දකින්න පුළුවන්, අනාගතයේ දියුණු ස්ථානයක අපේ රට රඳවන්න පුළුවන් විදිහේ උදහස් තමයි එතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න. ධර්මපාලතුමා කියලා කියන්නේ නිකම්ම මේ අපේ ජාතිය විශිෂ්ටයි, අපේ රට විශිෂ්ටයි, මේක පුණ්‍යවන්තයි, ඔහොම කියන කතා ටිකක් විතරක් මුවේ රඳවාගෙන ඉන්න කියපු චින්තකෙක් නෙමෙයි. ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා ඒ සඳහා. එතුමා හැමතිස්සෙම දැකපු දේ තමයි මේ පාරම් බබා ඉන්නවට වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා අපේ රට ජාතිය ගොඩනගන්න. ඒ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ටික අපි අනුගමනය කරන්න ඕනේ. ඒ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලදීත් මේ ලෝකය එක්ක ගමන් කළා, නවීනත්වයේ එක්ක ගමන් කළා. ඒ නූතන ලෝකයේ දේවල් දැහැගෙන උකහාගෙන අර ජපන් උදාහරණයට ගන්න කිව්වේ. එහෙම කළා ඉදිරියට යන්න ඕනේ ජාතියක් ගැනයි එතුමා කතා කරන්නේ. ඒ නිසා නැවත නැවතත් තේරුම් ගන්න ඕනේ එතුමා ඉදිරිපත් කරන්නේ නව්‍යවාදී ජාතිකවාදයක්. ඒ අදහස් උදහස් එක්ක අපේ රටට ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම ධර්මපාල සමරුම වෙන්නේ. ධර්මපාලතුමාට දක්වන නියම ගෞරවය වෙන්නේ ඒක. එතුමා කියපු එතුමාගේ චින්තනය තුළින් මතුවෙන්නා වූ නවීන රාජ්‍ය, නවීන ජාතිය, නූතනවාදී ජන සමාජ නිර්මාණය කරගන්න අපිට පුළුවන් විදිහට කටයුතු කරනවා නම් අපේ රටේ ඒ හැකියාවන් තියෙන ඒ බලපරාක්‍රමයන් තියෙන නැත්නම් ඒ ශක්්‍යතාවයන් තියෙන අංශ වලට පුළුවන් නම් කටයුතු කරන්න. පුරවැසියෝ වෙච්ච අපි හැමෝටම ඒක තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ධර්මපාල චින්තනය හරහාම විතරක් වුණත් අපේ රට මහා උදවත්, තෙදවත්, බලවත්, ශක්තිමත් රටක් බවට අනාගතේ බබලවන්න, වර්තමානයේත් බබලවන්න අපිට පුළුවන් කමක් තියෙයි කියලා අපි තේරුම් ගන්න. එහෙනම් අපේ ධර්මපාල චින්තනය හරහා නූතනවාදී, නව්‍යවාදී, දියුණු රටක්, ජාතියක් බිහි කරමු. ඔබ හැමෝටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි.